දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව උපන්නේ නත්තල්දායි. මිනිසා පාපෙන් මුදා ගැනීම උදෙසා මනුෂ්‍ය වේශයෙන් දෙවියන් නිපදුනේ නත්තල්දායි. ඒ අසිරිමත් කුමරුන්ගේ උත්පත්තිය සිහිගන්වනුවත් මේ නත්තල්දා රාත්‍රිය ලොව බොහෝ වැසියන්ට ප්‍රීතිදායක අවස්ථාවක්. එය සිහිගන්වනුවස් අද දිනේ සියලු කිතුන් බැතිමතුන් නත්තල් සැමරීම වෙනුවෙන් රාත්‍රී නත්තල් දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථාන වටා ඒකරාශී වී සිටින අසිරිමත් රාත්‍රියයි. පෙරදා අහසේ නොවුවිරු තරුවත් බෙත්ලෙහෙම් නගරයේ තිබුණු සමාජ ආර්ථික වෙනස්කම් රාශියත් මේ අසිරිමත් කුමරුන්ගේ උත්පත්තිය ලොවට පසක් කළේ අසිරිමත් බවයි සුවිශේෂී බවයි. උන්වහන්සේ එදා ජන්මලාභය ලැබූ මොහොතේ සිට අද දක්වාම ශාස්තෘවරයාණන් වහන්සේ නමක ලෙස මේ ලෝකය සඳහා දේශනා කළේ මනුෂ්‍යත්වයේ අගයයි. සැබෑ ධාර්මිකත්වයේ අගයයි. ඒ සියල්ල වෙනුවෙන් සැකසුණු ලොවැස්සන් වෙනුවෙන් උන්වහන්සේ දේශනා කළ දහමට අනුව වර්තමානයේද ගෙවා දැමීම අප සැමගේම යුතුයකමයි වගකීමයි. ඒ නිසා අන්‍යයන්ට ආදරය කරුණාව මෛත්‍රිය දක්වන වාසයේම සෝබා දහමට දරුවන්ට ආදරය රැකවරණය දක්වනවා ආදී ඇති කරුණු සියල්ලම ඒකරාශී කරගත් අසිරිමත් කුමාරෝත්පත්තිය සිහිගන්වනුවස් සකල ශ්‍රී ලංකා වාසී සියලුම කිතුණුවන් මේ මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙය සඳහා සූදානම් වෙන රාත්‍රිය මෙයයි. මේ රාත්‍රියේදී කොළඹ පදවියේ ප්‍රධාන දේව මෙහෙය කඳාන සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සිට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කොට තිබෙනවා. මේ රාත්‍රියේ සිට අපි ආශිර්වාද කරන්නේ රටටම ඒ ආශිර්වාදයේ සාමය කුමරුන්ගේ උත්පත්තියේ ප්‍රාර්ථනාවයි. වෙනදාට වඩා අපූර්වත්වයෙන් යුතු දේශීයත්වයේ අගයන සැරසිලි වලින් සමන්විත භූමියක් බවට මේ භූමිය පත්ව තිබීමත් සුවිශේෂී අවස්ථාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. පෙරදා අපි මේ දේව මෙහෙය සිදු කරන අවස්ථාවේදී දුටුවේ බැතිමතුන් විශාල පිරිසක් මෙවැනි දේවස්ථාන කරා ඒකරාශී වුණු අවස්ථාවක්. නමුත් පවතින සෞඛ්‍යමය වාතාවරණය හමුවේ පවතින නීති රීති හමුවේ මේ සඳහා පැමිණ සිටින පිරිස සීමිත වුවත් බතික් අත්‍යන්තර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් යුතුව අපූර්වත්වයක් ගත් සැරසිලි භූමියක් ලෙස සැකසුණු මේ දේවස්ථානයේ සිට රාත්‍රී දේව මෙහෙය සමගින් එක්වන්න අප ඔබ සැමට ආරාධනා කරනවා. විද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. ගණඳුරු දේශෙහි විසූ සෙනග කෙරෙහි මහත් එළියක් දැන් බැබලින්නේය. යනුවෙන් යෙසායා දිවසිවරයා පවසා සිටියහ. මෙම දිවසි වෙකේ සම්පූර්ණ කරමින් මුළු මිනිස් සංහතියේම ගැලවුම් කරුවාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගත වීම දේවත්වය හැරදා මනුසත් බව ගැනීම අද අපි ප්‍රීතිමත්ව සමරමු. දෙවියන් වහන්සේ අනාදිමත් කාලයේදී මනුෂ්‍යයා ගැලවීමට දුන් පොරොන්දුව සම්පූර්ණ කරමින් යහපත් ජීවිතයක් ගත කළ මනුෂ්‍ය දුවකට දාව ජේසු බිලිඳුන් සාමේ කුමාරයාණන් ලෙස උපත ලැබූ සේක. අද කොරෝනා වසංගතය හා නොයෙකුත් පීඩාවන් තුළ මුළු මහත් ලෝකයත් අප දේශයත් අප පවුලත් ඉතාමත් අසරණව සිටින මොහොතක විවිධ පීඩාවන් ඔස්සේ අපහසුතාවයන් වලට පත් වී සිටින ලෝකවාසී ජනතාව කවරදාකටත් වඩා බලාපොරොත්තුවේ පණිවිඩයක් සමග මෙම වසරේදී දෙවි බිලිඳාණන්ගේ උපත සමරනු ලබයි. එබැවින් සැබෑ ආලෝකයාණන් අපට දානය කළ ප්‍රේමය දුකින් පෙළෙන අපහදවත් තුල ආලෝකමත් කරන්නට ජනිත කරන්නට අවශ්‍ය වරම් යදිමින් මේ පාරිශුද්ධවත් දිනයේදී උන්වහන්සේට අපගේ හදවත් තුල ඉපදෙන්නට ඇරයුම් කරමින් ප්‍රීතියෙන් යුතුව මේ උතුම් වූ දිව්‍ය යාගයට බැතිසිතින් සහභාගී වෙමු. Mulu me avas taru
නැත රැකුත් නැත ගියකුත් නැත ගව්වක් දුර යන්නත් නැත දරුවෙකු සොයලා සැනසුම නැත උණුසුම නැත මවුරුව නැත පුතෙකුත් නැත යමු යන්නට ගොස් වෙන්නට මේ පුත බලලා පොද පොඩි මුතු වගේ කෝටි හතක හතු වගේ මුතු කුඩයක හැඩ වගේ අහස පිනින්නේ සුවඳ වහිනවා වගේ මිහිර නැත රැකුත් නැත ගියකුත් නැත ගව්වක් දුර යන්නත් නැත දරුවෙකු සොයලා සැනසුම නැත උණුසුම නැත මවුරුව නැත පුතෙකුත් නැත යමු යන්නට ගොස් වෙන්නට මේ පුත බලලා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වර ප්‍රසාදය දිවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය වර්ගයා වෙත ඇති අසීමිත ප්‍රේමේ සලකුණක් ලෙස මනුෂ්‍යයා පාපයෙන් සහ මරණයෙන් ගලවා ගැනීමට අප අතරට ජනිත වුණු උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය සමරමින් අපි අද මේ නත්තල් දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. මේ අවස්ථාවේදී අපි අපේ හදවත ආදරේත් ප්‍රේමේත් සාමයේත් හැඟීම් වලින් පුරවා ගනිමු. අපගේ දේශයට ආදරය කරමු. අපගේ දේශය වෙනුවෙන් යාඥා කරමු. එලෙසම COVID-19 වසංගතය නිසා පීඩාවට පත්වී සිටින, පීඩාවට පත්විය හැකි සියලු දෙනා වෙනුවෙන්ම යාඥා කරමු. අපගේ දේශයත් මුළු ලෝකයත් මේ ව්‍යසනයෙන් බේරා දෙන ලෙස දෙවියන් වහන්සේට කන්නලව් කරමු. මෙම දිව්‍ය පූජා යාගයට නිසි ලෙස සූදානම් වනු සඳහා අපි දැන් අපේ පෞසීකර කමාව ඇද සිටිමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා
අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බාරිත දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. සුරලොව දෙවිඳුට මහිමය හිමි වේවා. සදාට නිදිමත සාමය හිමි වේවා. දෙවිහිමි පාලනි සුර රචිනායනි උන්බල දෙවිඳුගේ යාඥා කරමු. දෙවි ස්වාමිනී ලෝකාලෝකයේ වූ පුතුණුවන්ගේ අසිරිමත් උපත තුලින් මේ පරිසුද්ධ රාත්‍රියේ කාලෝක කළසේක් වේද. මෙලෙවෙහිදී එම ආලෝකය අභිරහස අවබෝධ කරගන්නට අපට වරම් දුන්න ඔබ වහන්සේම සුරලවේ ඔබ වහන්සේගේ මහිමතාවේ වාග්ය වෙතට අප කැඳවාගත මැනව. මේ කීදේ ඔබ හා සුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
යෙසායා දිවස්වරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. අන්ධකාරයේ ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. ගණඳුර දේශයේ විසූ අය කෙරෙහි එලියක් දැන් බැබලෙන්නේය. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක, ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයේ සෙනග කොල්ලය බෙදාගන්නා කල ප්‍රීතිවන්නාක් මෙන් ඔබ ඉදිරියේ ඔහු ප්‍රීති ප්‍රමෝද වෙති. මණ්ඩයත් ඔවුන්ට බරක් වූ වියගහද කරමත තැබූ වියදණ්ඩද ඔබ කඩා දැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබීය. ආක්‍රමණය කරන හමුදාවේ පාවහන්ද ලෙයින් තවරුණු ඔවුන්ගේ ඇනුම් සියල්ලද ගෙන්නෙන් දවාලනු ලැබේ. අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. එතුමානෝ අපේ රජු වන සේක. එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය, ප්‍රතාපවත් දෙවිදානෝය, සදාතන පියානෝය. සාමේ කුමාරයානෝයයි කියනු ලබන සේක. එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේය. එම රාජ්‍යයේ සාමයට කෙලවරක් නොවන්නේය. මෙතැන් සිට සදහටම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිටින එතුමන්ගේ රාජ්‍ය ස්ථීරව පිහිටුවන ලෙස එතුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරන සේක. සව් බැලති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක. දේව වචනය මෙසේය. ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයෙක් ඔබ කොට දාවිත්ගේ නුවර අද උපන්නේය. ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයෙක් ඔබ කොට දාවිත්ගේ නුවර අද සමිඳුන් හට නව ගීයක් ගයන්න පොළොවේ සියල්ලෙනි සමිඳුන් හට ගී ගයන්න සමිඳුන් හට ගී ගයා එතුමන්ගේ නාමයට ආසිරී පතන්න එතුමන්ගේ ගැලවීමේ සුභාරංචිය දිනින් දින ප්‍රකාශ කරන්න. ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේය. විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න සකලොව ප්‍රීති ප්‍රමෝද වේවා නරලොව තුටු පහටු වේවා සමුදුරත් දෙහි ඇති සියල්ලත් ගිකුරුම් දේවා.
පාවුලතුමන් විසින් තීතස්ට ලේන ලද හසුනෙන් කොටසකි. සියලු මනුෂ්‍යයන්ට ගැලවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත. අභක්තියද ලෞකික තෘෂ්ණාද අතහැර දමා ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැනත් අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැලුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින් සිහිනුවණින් යුතුව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලව ජීවත් වන පිණිස ඒ දේවර ප්‍රසාදය අපට අනුශාසනා කරන්නේය. සියලු අධර්මිෂ්ඨ කම්වලින් අප පවිත්‍ර කරන පිණිසත් අප උන්වහන්සේ තෝරාගත් සෙනගක් කරන පිණිසත් යාපත කිරීමට අප යුක්තෝගියුමත් කරවන පිණිසත් අප නිදහස් කරන පිණිසත් උන්වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක. දේව වචනය මෙසේය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිම වේවා. තවද එසමයෙහි රෝම අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගුස්තුස් අධිරාජ්‍යා වෙතින් නියෝගයක් නික්මිනි. මේ වනාහි කුරේනිය සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී කරන ලද පළමුවන සංගණනයයි. සියල්ලෝ ලියාපදිංචි වනු පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ. ජෝසප්ද දාවිද්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන් ගලිලේ නාසරත් නුවරින් නික්ම ජුදේ බෙත්ලෙහෙම් නම් දාවිද්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ ගිවිසුම් දුන් ගැබ්ගෙන සිටි මරියතුමී සමග ලියාපදිංචි වන පිණිසය. තවද ඔවුනෙහි සිටියදී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. ඈ කුළුඳුල් පුත්‍රයා බිහිකොට රෙදිවලින් නොතා තානායමෙහි
ඉඩකඩ නොතිබුණු බැවින් ගවොරුවක බෑව්වාය. තවද එම පලාතෙහි එඬියරු රෑ යාමෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියේය. එවිට ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය. ස්වාමින් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබිලිනි. ඔහු අතිශයින් බියපත් වූහ. එහෙත් දේවදූතයා ඔවුන්ට කතා කොට බිය නොවන්න, මෙන්න සකල ජනයා හට ඉතා ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසාද ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයෙක් ඔබහට දාවිද්ගේ නුවර අද උපන්නේය. රෙදිවලි නොතා ගවොරුවක බාවා සිටින බිලිඳෙක් ඔබට සම්බවන්නේය. ඒ ඔබට සලකුණයයි කීහ. ඒ ඇසිල්ලෙහිම දේවදූතයා සමග ස්වර්ගසේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින් අති උසස් තැන්හි දෙවිදුන්ට මහිමයද මෙහිපිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමයද වේවායි ගැයූහ. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුතුමන් තුළ මාදර සහෝදර සහෝදරියනි, 1985 ලියන ලද ජෙරාඩ් හිව්ස් නම් ජේසු නිකායක පියතුමා විසින් රචිත පොතක ශීර්ෂ පාඨය වූයේ God of Surprises යන්නයි. එයින් අදහස් කරන දේ වන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සඳහා කරන සැලසුම් පුදුම සහගත බවයි. මේ අදහස සුදෝ බයිබලයේ පැරණි ගිවිසුමේත් සඳහන් වෙනවා. ඉසයියස් දිවස්පසාදිතුමාගේ පොතේ එක් තැනක පහත සඳහන් අයුරින් ලියලා තියෙනවා. සමිදානන් වන මම මෙසේ පවසමි. මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. මේ බොහෝ දුරට සුදු බයිබලය තුල තියෙන ප්‍රධාන තේමාවක්. ඒ කියන්නේ අපි හිතන දේ නෙමෙයි දෙවියන් වහන්සේ හුඟක් වෙලාවට අපේ ජීවිතය වටා සිදු කරන්නේ. ඒ නිසා මුළු ඊශ්‍රායලයේම දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබුවේ කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයකටයි. මේක සඳහන් කරනවා ද්විතීය කතාවේ 7 වෙනි පරිච්ඡේදයේ. සමිදානන් වහන්සේ ඔබට ප්‍රේම කළේත් ඔබ තෝරාගත්තේත් අන් සෙනගකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනග අතරින් ඊටාම කුඩා ජනතාවකි. එහෙත් සමිදානන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත් ඔබේ පියවරුන්ට උන්වහන්සේ දිවුල පොරොන්දුව අනුව ඉටු කිරීමට කැමති වූ බැවිනුත් උන්වහන්සේ සිය බාහු බලය පෙන්වා ඔබ මුදාගෙන අවුත් මිසර රජු වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමිවලින් ඔබ ගලවාගත්සේක. කොට මේ ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ තෝරාගන්නේ උන්වහන්සේගේම ක්‍රියාදාමයක තෝරා ගැනීමක ප්‍රතිඵලයක් ලෙසයි. ඊශ්‍රායල් ජනතාව බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි දෙවියන් වහන්සේ ඔවුන් තමන්ගේ ජනතාව කරගනී කියලා. ක්‍රිස්තු උත්පත්තිය පිළිබඳ එළිදරව්වද එදා සිදුවන්නේ මෙන්න මේ දේ.
තුලයි. මෙන්න මේ විදිහටමයි. මොකද්ද එයින් අපට දෙවියන් වහන්සේගේ වැඩපිළිවෙල මනුෂ්‍යයා හිතන විදිහට සිද්ධ වන්නේ නැහැයි කියන එකට හොඳම සාක්ෂියක් වෙනවා. මෙය දේව ප්‍රේමයේ අසීමිත සාක්ෂියක පිළිබිඹුවයි. මේ උපත සිදුවන්නේ කවුරුත් බලාපොරොත්තු නොවන මොහොතක. බලාපොරොත්තුවක් තිබුණා තමයි මෙසියස් තුමා පැමිණෙන්නේය කියලා. නමුත් ඒ බලාපොරොත්තුව ඇති වෙච්ච දේවල් නෙමෙයි දෙවියන් වහන්සේ මෙතනදී සිදු කරන්නේ. බලාපොරොත්තු නොවූ මොහොතක බලාපොරොත්තු නොවූ ආකාරයේ සිදුවීම් පෙළක් තුලයි ඒ තෝරා ගැනීම ඒ පැමිණීම සිදුවන්නේ. සුද්ධෝත්තම 16 වන බෙනඩික් පාප් වහන්සේ මේ ගැන ලියන්නේ මේ උපත පුදුමය දනවන අත්දැකීමක් බවයි. මුළු විශ්වයම මවා වදාළ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා ගැලවීමේ මෙහෙවර සඳහා තමන් වහන්සේගේ එකම පුත්‍රයාණන් ජනිත කරවීම සිදු කරන්නේ උන්වහන්සේ කියනවා පාප් වහන්සේ එම විශ්වයේ ඊටාම කුඩා වූ දූවිලි බිඳුවක් මෙන් වන මේ පොළොව තුලය මේ සඳහා තෝරාගන්නේ. ඇත්තටම මෙලව තුල සිටි ඊටාම කුඩා බලවන්ත නොවූ ජන කොටසක්ය උන්වහන්සේ තෝරාගන්නේ. ඒතර උන්වහන්සේ මේ මුළු සක්වල විශ්වයේ මිලියන ගණන් තාරකා තියෙද්දි තෝරාගන්නේ පෘථුවිය නැමැති ග්‍රහලෝකයයි. එතකොට උන්වහන්සේ මේ පෘථුවිය තුල කුඩා කණ්ඩායමක් වන මෙලව සිටි ඊටාම කුඩා බලවන්ත නොවූ ජන කොටසක් වන ඊශ්‍රායලය උන්වහන්සේව ජනිත කරවන්නට තෝරා ගන්නවා. ඔවුන් අතරද බොහෝ දෙනෙකු නොදන්නා නාසරෙත් කියන නගරේ සිටපු පවුලක් තමයි මේ කටයුත්ත සඳහා තෝරාගන්නේ. එලෙසම ඇත්තෙන්ම ඒ උපත සිදුවන්නේ සංක්‍රමණීක ගමන් මාර්ගයක ඔවුන් ගමන් කරමින් සිටි විටයි. බලාපොරොත්තු වුණ මොහොතක් නෙමෙයි ඒක. බෙත්ලෙහෙම කියන්නේ ඊටාම කුඩා ගමක් ඒ රටේ තිබිච්ච කවුරුත් නොදන්න තැනක්. එහි උන්වහන්සේ බිහිවන්නේ සැපවත් අවන්හලක නොවේ. සිය නිවහන කරගන්නේ අතහැර දැමූ ගවහලක්. ඒතර අපිට පේනවා මේ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම තුල සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ තෝරාගන්නේ අපි හිතන විදිහට නෙමෙයි. වෙනත් විදිහටයි ඒ කටයුත්ත සිදුවන්නේ. මේ සියල්ල සිදු වුණේ මනුෂ්‍යයාගේ උඩංගුවට අභියෝග කරන එනම් ආදරය ඉස්මතු වන ආකාරයටයි. උඩංගුව ඇති තැන ආදරයට ඉඩක් නැහැ. ශුද්ධෝ පාවුලුතුමා එදා ආදරය ගැන කී විවිධ ගුණාංග අතර ඉස්මතු කළේ මෙන්න මේ දේවල්. ආදරය ඉවසිලිවන්තය, කරුණාවන්තය, ආදරය ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩංගු වන්නේ නැත. එනිසා මේ දෙවියන් වහන්සේ අප අතර ජනිත වන ඒ ආදරයේ ක්‍රියාදාමය අපිට ආදරය කරන්නටයි උන්වහන්සේ අපි අතරට ආවේ. අපේ පාපයෙන් අපිව ගලව ගන්නටයි උන්වහන්සේ අප අතරට තමන් වහන්සේගේ පුත්‍රයාව එව්වේ. කුරුසියේ මරණය තුලින් උන්වහන්සේ ලෝකය ගලවා ගන්නට අප අතරට පැමිණියා. මේ දෙවියන් වහන්සේගේම පුත්‍රයාණන් වහන්සේ අප අතර ජනිත වන්නේ ඊ타ත්ම නිහතමානී, නිර්හංකාර, නිස්කලංක විදිහකටයි. කවුරුත් දන්නේ නැහැ උන්වහන්සේ ඉපදෙනවා. සියලුම පාපවලට මුල උඩංගුව. එලෙසම එය පාපයන් සියල්ලටම පදනම උඩංගුව. සුදෝ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් කරනවා මෙන්න මේ දේ මනුෂ්‍යයාගේ පළමුවෙනි පාපය සිදුවන්නේ උඩංගුව තුලයි. මේ පාපය නැති කරන ක්‍රියාදාමය සිදුවන්නේ බැහැපත්කම, නිහතමානිකම තුලයි. ආදරය තුලයි. පළමුවෙනි පාපය සිදුවන්නේ බලය ලබා ගැනීමේ කෑදරකම තුල. යක්ෂයා
ඒවට දුන්නු අභියෝගය තමයි මේ පළතුරෙන් වැළඳුවොත් ඔබත් දෙවියන් වහන්සේ හා සමාන වෙනවා. ඔබ දෙවියන් වෙනවා කියලා බලය පිළිබඳ කෑදරකමක් ඇගේ හදවත තුළ ඇති කළා. එය ඇය ස්වාමි පුරුෂයාත් සමගත් බෙදාගත්තා. ඒ නිසා ඔවුන් දෙදෙනාම ඒ උඩංගු කමේ අකීකරු කමේ බලතණ්හාවේ පාපයට ගොදුරු වුණා. ඒකේ අනිත් කතාව තමයි දෙවියන් වහන්සේ බැහැපත්කම, නිහතමානීකම, නිර්හංකාර තෝරා ගැනීමක් තුලින් සමාජයේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවන ආකාරයට අහිංසක අසරණ දරු පවුලක් තුල උන්වහන්සේ ජනිත වෙන්නට තීරණය කරා. මේ තමයි දේව ආදරයේ උපරිම පිළිබිඹුව, උපරිම ප්‍රකාශනය. දේව ආදරය ආඩම්බර නොවේ, එය උඩංගු නොවේ. එහි පදනම බැහැපත් වීමයි. අප බැහැපත් වන තරමට අපගේ නුසුදුසුකම, පෞකාරකම පිළිගන්නා තරමට අපි ආදරයට විවෘත වෙනවා. සමාජයේ පහත් යයි සලකන කොටස් වෙත නැඹුරු වන තරමට අපට ආදරයේ රසය අත්දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. ගවලෙන තුල දෙවියන් වහන්සේ කුඩා වන්නේ ඔහු සතු සැබෑ යථාර්ථවාදී පැවැත්ම තේරුම් ගන්නට මිනිසා යොමු කරන්නටයි. ගවලෙනක් තුල බිහිවන්නේ අන්නේ නිසයි. යථාර්ථය පිළිගන්න, යථාර්ථය තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය එයයි. තමා උසස් කරගන්නා පහත් කරනු ලබන්නේය. තමා පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය. සැබවින්ම අපට ප්‍රේම කරන දේව පුත්‍රයාණෝ අප උදෙසා බැහැපත් වී මිනිස් බවගෙන අප අතර ජනිත වෙමින් අපට විමුක්තියේ මඟ පෙන්වා දුන්නේ අන්න ඒ බැහැපත්කමේ මාර්ගය ඔස්සේ. එලෙසම උන්වහන්සේගේ උපත පිළිබඳ මේ පළමු ප්‍රකාශනය ප්‍රකාශ කරනු ලැබුවෙත් දුප්පත් එඬේරුන්ටයි. මේ බැහැපත්කම මේ මුළු ජේසුස් ස්වාමීන් වහන්සේගේ උපතේ කතාව වටේම තියෙන්නේ මෙන්න මේ දිලිඳුකම, මෙන්න මේ අසරණකම, මෙන්න මේ බැහැපත්කම. එතකොට මේ බැහැපත් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ හස්තයට Tamanගේ ජීවිතය බාර දෙන අය. මේ ලෝකේ වස්තු සම්පත් එකතු කරලා ඒවවල හිර වෙන අය නෙවෙයි බැහැපත් කියලා කියන්නේ. හුඟක් වෙලාවට අපිට වස්තු සම්පත් ලැබුණම අපේ ඔළුව ඉදිමෙනවා. ඒ නිසා අපිට දෙවියන් වහන්සේට ඉඩ දෙන්නට අමාරුයි. දිලිඳු වෙන තරමට දෙවියන් වහන්සේගේ දෑතට අපේ ජීවිතය වීසි කරන තරමට, දෙවියන් වහන්සේගේ දෑතට අපේ ජීවිතය බාර දෙන තරමට අපි නිදහස් වෙනවා. අපි වහල්ලු වෙන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගවහලෙන් අපිට පෙන්වන්නේ අන්න ඒකයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ බැහැපත් වීමේ කීකරුකමේ සලකුණක්. සුදෝ පාවුලතුමා පිලිප්පිවරුන්ට ලියන ලද ලිපියේ ලිව්වෙත් අන්න ඒකයි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වයේ Taman විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවකයි නොසිතා Taman වහන්සේම ත්‍යාජ කරමින් වහලෙකුගේ ස්වරූපයගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. ඔන්න බලන්න සහෝදර සහෝදරියනි, ක්‍රිස්තු ධර්මයේ තියෙන ඒ අභිරහස් මාර්ගය, කුරුසියේ මාර්ගය, Taman පරිත්‍යාග කිරීමේ මාර්ගය, ප්‍රේමය කියලා කියන්නේ Taman අමතක කිරීමේ මාර්ගයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආවේ දෙවියන් වහන්සේ අපිට කොයිතරම් ප්‍රේම කරනවද කියලා පෙන්නලා අපිට ඒ ප්‍රේමයේ තුල බැහැපත්කමින් යුතුව ජීවත් වෙන්නට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය, ශක්තිය, ආශිර්වාදය ලබා දෙන්නටයි. එනිසා අපි ක්‍රිස්තු භක්තිකයන් හැටියට මේකෙන් පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. මේ සිදුවීම සිදුවන්නේ අර ගව මඩුවක. උන්වහන්සේට එදා සුව පහසු යහනයක් තිබුණේ නැහැ, යානාවක්.
උන්වහන්සේට සිනිදු සේලවලින් ඇඳ පැළඳලා රාජ මාලිගාවක රාජ දරුවෙක් ලෙස ඉපදෙන්නට අවස්ථාව තිබියදී උන්වහන්සේව එතුවේ ඒ දිලිඳු මිනිසුන් පාවිච්චි කරන රෙදි කඩකින් පමණයි. උන්වහන්සේ බලන්නට රාජ මාලිගාවේ රජතුමාගේ සහකාරයෝ ආවේ නෑ. එදා උන්වහන්සේව බලන්නට ආවේ දුප්පත් එඬේරු. ඒ අයට ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ දැනුම් දුන් නිසා ඔවුන් විශ්වාසයෙන් යුතුව එදා උන්වහන්සේ බලන්නට ආවා. පෙරදිගින් ශාස්ත්‍රවන්තයන් 3 දෙනෙක් ආවේ බැහැපත්කම නිසායි. ශාස්ත්‍රවන්තයෝ ආවේ සැබෑ වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් සොයමින් ආවේ. හෙරෝද් රජතුමාටත් ඕනෙකමක් තිබුණා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඳ පුදා ගන්නට. නමුත් හෙරෝද් රජතුමාගේ ඒ අදහස පිටිපස්සේ තිබුණේ තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතලා මේ දරුවාව නැති කර දාන අදහසක්. ශාස්ත්‍රවන්තයන්ට තිබුණේ එහෙම අදහසක් නෙමෙයි. ශාස්ත්‍රවන්තයෝ පැමිණියේ අර දිලිඳු එඬේරුන් වගේ බැහැපත්කම තුල ක්‍රිස්තුස් වහන්සේ හඳුනා ගන්නටයි. එදා බෙත්ලෙහෙම් නගරයේ තුල ගවහලක උපන් දේව පුත්‍රයාණන් හා මනුෂ්‍ය සංහතියේ ගැලවුම් කරුවාණන් නගරය තුල අවන්හල් පුරවා රැස්ව සිටි ජන සමූහයටවත් ඔවුන්ගේ ഘോഷාවෙන් පිරී ගිය නගරයේ ජීවත් වූ අන් වැසියන්ටවත් හඳුනා ගන්නට නොහැකි වූයේ ඔවුන් වෙනත් බොහෝ දේවල් ගැන අල්ලාප සල්ලාපේ යෙදී සිටි නිසා විය යුතුයි. ඔවුන්ගේ හදවත් දහසකුත් ලෞකික අවශ්‍යතාවයන් ගැන උනන්දු වෙමින් සිටි මොහොතක ඊතා නිහඬ නිහතමානී පරිසරයක එනම් ඒ ගව මඩුව තුල දේව පුත්‍රයාණන් බිහි වෙලා ගව මඩුව බලන්නට යන ඒ අහිංසක මිනිස්සුන්ගේ හදවතට දෙවියන් වහන්සේ තමන් වහන්සේ කවුද කියලා ඔප්පු කර පෙන්눔 කර සිටියා. ආදරණීය සහෝදර සහෝදරීනි, මේ ගව මඩුවේ සිදුවීම තුල ඇයි දෙවියන් වහන්සේ ਸਰව බලධාරී සියල්ල මවා වදාළ ඊ타ත්ම බලගතු දෙවියන් වහන්සේ ඇයි ගව මඩුවක ඉපදෙන්නේ? ඇයි මේ වගේ දෙයකට යොමු වෙන්නේ? ඒ අපිට කියන්නට, අපිට පෙන්눔 කරන්නට. ජීවිතේ මාර්ගය කියන්නේ තමන් පරිත්‍යාග වී අනුන් රැක ගැනීමේ මාර්ගයයි. ඒක තමයි ක්‍රිස්තු ධර්මයෙන් අපිට උගන්වන්නේ. තමන්ට වඩා අනුන්ට ප්‍රේම කරන්න, අනුන් වෙනුවෙන් කැප වෙන්න කියලා. අද අපේ මනුස්ස සමාජය තුල පිරිහීමක් තියෙනවා, ලොකු පිරිහීමක්. ඒ පිරිහීම ඇවිල්ලා තියෙන්නේ මේ හික්මීමක් නැතිකම. ඒකට පදනම වෙලා තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය. තමන් ගැන පමණක් සිතන, තමන්ගේ අවශ්‍යතාවයන් ගැන පමණක් කල්පනා කරන සමාජයක් බිහි වෙලා තියෙන්නේ මේ ආත්මාර්ථකාමීත්වය නිසායි. ඒකේ ප්‍රතිඵලය පාපය, කෑදරකම, තණ්හාව. අද තිබිලා හෙට නැතුව යන සම්පත් වලින් අපේ ජීවිතය පුරව ගන්නට තියෙන කෙලවරක් නැති ආශාව, සතුට, ප්‍රීතිය, ලෞකික දේවල් පස්සේ යන්නට තියෙන ආශාව, යක්ෂයා, ලෝකයා, මාංශයා කියන ඒ ත්‍රිවැදෑරුම් බල ක්ෂේත්‍රවලට යටත් වෙලා ජීවත් වෙන්නට තියෙන ආශාව, ලෞකික දේවල් වලට තියෙන ආශාව නිසා අද මිනිස්සු බොහෝ දෙනෙක් Tamanගේ ජීවිතය කාලකන්ණි කරගෙන තියෙනවා. ජීවිතය අර්ථ ශූන්‍ය කරගෙන තියෙනවා. එවැනි පරිසරයකයි අද අපි ජීවත් වන්නේ. බලන්න ලෝකේ සම්පත් විනාශ කරමින් යන ආකාරය. අද ලෝකේ පරිසර දූෂණය දිහා විතරක් බලන්න සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතර අපිට මතක් කරලා දෙනවා. උන්වහන්සේ ලිව් ලව්ඩාටෝ සී කියන විශ්ව ලේඛනයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. විනාශයේ නාස්තියේ සංස්කෘතියක් අද ලෝකයේ තුල බිහි වෙලා තියෙන හැටි.
මනුෂ්‍යත්වයේ සංස්කෘතියක් නෙමෙයි විනාශයේ සංස්කෘතියක් බිහි කරගෙන තියෙනවා. මුළු පරිසරයම දූෂණය කරලා අපේ මනුස්ස ජීවිතය තව අවුරුදු 100ක් යනකොට භයානක තත්වයකට වැටෙන්න පුළුවන්. අපේ දරුවන් මුණුබුරන්ගේ දරුවන් කොයි වගේ ජීවිතයකට මුහුණ දෙයිද කියලා අපිට අදහා ගන්නත් බෑ, විශ්වාස කරන්නත් බෑ. මේ යන විදියට මුළු ලෝකයම අපිරිසිදු වෙමින් පවතිනවා පරිසර දූෂණය නිසා. වනාන්තර විනාශ කරනවා, වනාන්තර පද්ධතිය නැති කරලා දානවා. අපිට ඔක්සිජන් ලබා දෙන්නේ මේ ගස්, මේවා ඔක්කොම කපලා දානවා. අපිට කවදා හරි දවසක ඔක්සිජන් පෙට්ටියක් අපේ ඇඟේ එල්ලගෙන යන්න වෙයි. දැන් ඔය මුහුණු ආවරණය දාගෙන යන්න වෙලා තියෙනවා වගේ. මේ විදිහට ගියොත් ඒ වගේම අපේ ධනකාමය, බලකාමය නිසා මිනිස්සුන්ව පාගාගෙන ජීවත් වෙන්නට ඇතැම් අය උත්සාහ කරනවා. අද ලෝකේ ධනය තියෙන්නේ ඔක්කොම ටික දෙනෙකුගේ අතේ. බොහෝ දෙනෙක් දිලින්දෝ බවට හැරිලා තියෙනවා. එදිනෙදා ජීවිතයේ ජීවත් වෙන්නට බැරුව අරගලයක යෙදෙමින් බොහෝ දෙනෙක් අද ජීවත් වෙන තත්වයට වැටිලා තියෙනවා. දැන් මේ කොවිඩ් වසංගතය ආවට පස්සේ අපේ ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙකුට එදිනෙදා වේල හොයාගන්නට බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. මේ කොවිඩ් වසංගතය ආවේ කොහොමද කියලා අපි විමර්ශනය කිරීම සුදුසුයි. විමර්ශනයක් ඇති කිරීම මේවා නිකම් එන්නේ නැහැ. මිනිස්යාගේ ආත්මාර්ථකාමීත්වය තුලින් ජනිත වුණු දේවල්. අද ලෝකේ වෛද්‍ය ක්ෂේත්‍රය තුල මේ බේත් හේත් නිෂ්පාදනය කරන ක්‍රමවේදය තුල විශාල දූෂණයන් සිදුවන ජාත්‍යන්තර පරිසරයක් අද උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ පරිේෂණ කරලා විෂ බීජ ඇති කරලා ඒ විෂ බීජ මගින් ලෝකයේ තුල ලෙඩ රෝග වැඩි කරලා ඒ ලෙඩ රෝග වලට බේත් හේත් හොයලා ඒවා විකුණලා සල්ලි හම්බ කරන්නට දඟලන විශාල කර්මාන්ත සහ විශාල ආයතන ගැන අද අහන්නට ලැබිලා තියෙනවා. මේ සෑම දෙයින්ම පේන්නේ මනුෂ්‍යයාගේ ජීවිතය කොයි තරම් දුරට යක්ෂයාත් ලෝකයාත් මාංශයත් නිසා Tamanගේ ජීවිතයේ අසහනයටත් පිරිහීමටත් ගොදුරු කරලා තියෙනවද කියලා. ඒ නිසා අද අපිට අවශ්‍යයි ආධ්‍යාත්මික පැවැත්මක්, ආධ්‍යාත්මික අවංකභාවයක්, ආධ්‍යාත්මික නිහතමානීකමක් සමාජය තුල අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ට ආදරය කරන්නට. ගවලෙනේ උපන් ජේසු බිරිඳා අපට පෙන්වා දෙන්නේ ආදරය කරන්න. උන්වහන්සේ ආදරය වෙනුවෙන් පෙනී ඉඳලා ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කරන්නටයි ආවේ. ඒ නිසා අපි හැමෝටම කියන්නේ ආදරය ජීවත් වෙන්න. ආදරය ජීවත් වෙන්නට නම් අපි නිහතමානී විය යුතුයි, බැහැපත් විය යුතුයි. අපේ ජීවිතය තුළ අපිට වඩා අන්‍යයන් වැදගත් කියලා හිතන්නට අපි පුරුදු විය යුතුයි. ඒ නිසා පේනවා නේද අද ලංකාවේ මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා තියෙද්දි සමහර අය ඉන්නවා, සමහර උදවිය ඉන්නවා මේ නීති රීති තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ නීති රීති ඒවා කඩනවා විතරක් නෙමෙයි, ඒවා පරිභවයට ලක් කරනවා. මේ වෙලාවේ දේශපාලන නායකයෝ, දේශපාලන පක්ෂ Tamanගේ ભેද අතහැරලා දාලා සියලු දෙනාම එකතු වෙලා රට ආරක්ෂා කර ගන්නට කටයුතු කරනවා වෙනුවට අද පැති පැති වලට බෙදිලා එක එක්කෙනා ආරවුල් ඇති කරගෙන බොරු විවේචන කර කර ඇනුම් බැනුම් යවමින් මේ කරන සමාජ ව්‍යසනය නරක දෙයක්. මේක දේශපාලන ලෝකයට අයිති දෙයක් නෙවෙයි. මේක මනුෂ්‍යත්වයට අයිති දෙයක්. මනුෂ්‍යත්වය නිසා අපි හැමෝම එකතු වෙලා ඒ අපට දෙන ඒ සෞඛ්‍ය උපදෙස් ගෞරවයෙන් යුතුව පිළිපදින්නට ඕනේ. එහෙම පිළිපදින්න නැත්නම් අපි අපේ සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරන්නේ කොහොමද? සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා නොකර නත්තලක් නැහැ. නත්තල කියන්නේ බොරු ආටෝපයක් විතරයි. අද රතිඤ්ඤපත්තු කෙරුවා ගොඩක්. මේ රතිඤ්ඤපත්තු කරුවා. ඒ රතිඤ්ඤපත්තු කරන එකේ වරදක් නැහැ. නමුත් ඒක නෙමෙයි නත්තල් කියලා කියන්නේ. හෙට උදේ ඉඳලා
රූපවාහිනියෙන් එක එක විවිධ ආයතන වලින් ඔය වැඩසටහන් ලස්සන සින්දු අරමවා කියලා නැටුම් නටලා සංදේශ කරලා ඒ සංදර්ශන කරලා ඉවර වෙලා අනිද්දා උදේ වෙනකොට සේරම ගෑස් ඉවර වුණා වගේ ඔක්කොම නිහඬ වෙනවා. මේවා වැඩක් නැති දේවල්. නත්තල කියලා කියන්නේ ගව මඩුවේ උපන් දිලිඳු දරුවා දෙස බලා අපි ඒ දිලිඳු කමේ අගය තේරුම් අරගෙන අපේ සහෝදර සහෝදරියන්ට උදව් වෙමින් අපේ ජීවිතය බැහැපත් කමේ ජීවිතයක් බවට හරවලා ඒ තුලින් ආදරය ලෝකයට ගෙන යන්නට අපි කටයුතු කරන්නට ඕනේ. යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ සහෝදරයාට ආදරය කිරීමයි. සහෝදරයාට ආදරය කරන්නේ නැතිව දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට බැරි බව මේ සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරවි කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකිය. මේ වචන ජෝම්තුමාගේ පළමුවෙනි සංදේශයෙන් ගත් වචනයි. එහෙමනම් අපි ස්වාමින් වහන්සේ වෙත අද ගවලේනේ ස්වාමින් වහන්සේ වෙත යාඥා කරමු. අපේ රට වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් මේ ව්‍යසනයෙන් අප මුදවා ගන්නට එයින් මිදී ඒමට අපි සියලු දෙනාට අපේ රටේ පුරවැසියන් සියලු දෙනාට ශක්තිය ධෛර්යය ඒ වගේම අන්‍යෝන්‍ය ආදරය තමන්ට වඩා අනුන්ට ආදරය කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුඩා බිලිඳු ජේසුගේ ඒ ගව මඩුවේ උපත සිහි කරමින් අපි ඒ වගේ බැහැපත් වෙලා දෙවියන් වහන්සේටත් අපාසල් වැසියාටත් ආදරය කරමින් ජීවත් වන්නට කැපවෙමු. ඒ සඳහා විශේෂයෙන්ම අද මේ නත්තල් දවසේ යාඥා කරමු. ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මාවදාළ සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. දැන් අපි සියලු දෙනාම දනගසමු. කන්නේ මරියාවන්ගෙන් මිස්වාගෙන උන්වහන්සේ තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයේ නගසනු ලැබ මරණ වේදනාවිද උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්න්ද වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්න්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහිද
විශ්වාස කරමි. පව්කමා සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. කිතු සමිඳුන් ලොවට එවා වදාළ වූ දෙවි සමිඳුනි. අසිරිමත් කිතු උපතේ සැබෑ පණිවිඩය වන සාමය හා බැහැපත්කම වඩා දේව ජනතාව අතර තහවුරු කරන්නට අප ශුද්ධෝත්තම පියතුමා රදගුරුතුමන්ලා ඇතුළු පූජක ගිහි පැවිදි සැමට අවශ්‍ය ඥානාලෝකය හා ශක්තිය සුදතුම් වරමින් ලැබෙන පිණිසද සැබෑ සාමයේ උල්පත වන දෙවිඳුනි දේශය හා ජනතාව මත ඔබ ආශිර්වාදයේ වැසි වැස්සුව මැනව. විශේෂ කොට ආත්මාර්ථයට යට නොවි අන් අය වෙනුවෙන් නිරතුරුව කැපවන්නටද ප්‍රේමයේ දේශයක් ගොඩනගන්නටද අප රටේ නායක නායිකාවන්ට දිව්‍යමය වරම් ලැබෙන පිණිසද ආදර දෙවි පියාණනි කිතුණු පවුලක් ලෙස එකට එක් වී ආදරෙන් හා දයාවෙන් දෙමෝපිය දූදරු බැඳීම් වර්ධනය කරගනිමින් දේව හඬට සවන් දෙන්නටත් සරල හා ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමටත් පවතිනා වූ අපහසුතාවයන් හමුවේ අසරණව සිටින අසල්වැසි ජනතාවට සංවේදී වෙමින් නත්තලේ ප්‍රීතිය ඔවුන් හා බෙදා ගන්නට අවශ්‍ය ශක්තිය හා මඟ පෙන්වීම අප පවුල් වලට දානය කරන පිණිසද ආදර දෙවි පියාණනි ඔබ පුතුණුවන්ගේ මාංශගත වීමේ අභිරහස තුලින් ගලා එන්නා වූ සුවදානය උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් අප රටත් මුළු ලොවත් ආරක්ෂා කර මේ උතුම් දින දේවස්ථානවලට පැමිණීමට නොහැකිව අසරණව නිවෙස්වල සිටින සියලු කිතුණු බැතිමතුන්ටත් ලෝවැසි සියලු ජනයාටත් පවුලක් ලෙස එකට එක් වී කිතු උපත සමරන්නට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අපතේ ආඥා අසවදාන මැනව. අපි දැන් නිහඬව අපි එක එක්කෙනාගේ හදවතේ ඇති ඇදුම් ස්වාමින් වහන්සේට ප්‍රකාශ කර සිටිමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අප වෙත ඇති නිමක් නැති ප්‍රේමයට සාක්ෂි දරමින් ඉදා බෙත්ලෙහෙම් නුවර ගවහලක ඊ타මාත්ම දිලිඳු අහිංසක පැවැත්මක් සහිතව අප අතර ජනිත වූ බව සිහි කරමු. ඔබ වහන්සේට ඒ පිළිබඳව අප දැක්විය යුත්තේ කෙතරම් ආදරයක්ද ප්‍රේමයක්දැයි වටහා ගන්නට අප මෙහෙයව මැනව. එම ආදරය ප්‍රේමය තේරුම් ගනිමින් අපගේ ජීවිත තුළද අප සෝයරි සෝයරියන් සමගද ඔබ වහන්සේට ප්‍රසන්න අයුරින් එම ආදරයට සාක්ෂි දරන්නට අප මෙහෙයව මැනව. අපට බැහැපත් හදවතක් ලබා දී ඔබ වහන්සේ මෙන් අපගේ ජීවිත ඔබ වහන්සේ ඉදිරියේ දිගහරින්නට
අපගේ ජීවිත ඔබ වහන්සේට බාර කරන්නට අප මෙහෙයවුව මැනව. මේකීදී අප ස්වාමින්වර ඔබ වහන්සේගේම ජීවිතය සහ මරණය උදෙසාම අපට ලැබේවා. සහෝදරවරුනි මාගේ සහ ඔබගේ ආගය සියලු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවක් මහිමයත් අත්වන සදාද අපට තමන් වහන්සේගේ විශුද්ධ සභාවට ප්‍රයෝජනය වන සදාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේගේ නාමය පිළිගන්නාසේක්වා.
සදාතන දෙවි ස්වාමිනි මේ මංගල පූජා පඬුරු අපගේ හොඳ හිත සමග ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මෙලෝ මිනිස් දිවිය ලබමින් අප හා සම්බන්ධ වූසේක යම්සේද එසේම මේ පඬුරු හෝ මාරුව මගින් අපටද උන්වහන්සේගේ දේවත්වය කරා ළඟවීමට වරම් ලැබේවා. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සිළුබාදි සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සැමකල්ලීද සැමතැන්නීද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීමදායකය. ධර්මයානන් මිනිස් බව ගැන්මේ අභිරහස මගින් ඔබ වහන්සේගේ මහිමාලංකාරය විශ්වාසයේ නවදීප්තියකින් අපගේ මනස තුළ බැබලෙන්නේය. ඔවුන් වහන්සේ දෙනෙතින් දැක දෙවියන් මෙන් හඳුනාගන්නා අපි දෙනෙතර නොපෙනෙන දේ පතා ඊට ඇලුම් වන්නට ඔවුන් වහන්සේ මගින්ම පෙළඹෙන්නෙමු. ඒයින් සුරදූත අග්‍රදූත ආදී සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීත රාවය දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිසුද්ධය සියලු සවිසුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මෙන් අයදිමු. අපේසේ අදිනුයේ මේ පඬුරු අපදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර කූපේ රැගෙන ඔබ වහන්සේට තුදිපුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පවකමා සඳහා ඔබ දේශාද සෙළු මනුෂ්‍යයන් උදේසාද එය වගරුන් ලබන්නේය. මාසී කිරීම පිණිස මෙය සිදු කරන්න.
අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපයේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ලුවෙහි පැතුර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පේතුමානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදුගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්ථානය බලාපොරොත්තු මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනුකුසලයන් සීකර ඔබ වහන්සේගේ ශ්‍රී වද මණ්ඩලයේ ආලෝකයට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යදේ මාතාන කන්නේ මරියාවන්ද සුදු ජුසේ මුණුදුන්ද භාග්‍යත අපෝස්තලන්ද සෑම කල්ලි ඔබ වහන්සේ කැමැතිට කරමින් දිව්‍ය සිල් සුදවාන්තයන්ද සුදු සෙබස්තියන් මුන්ද සුදු ජුසේ වාස් මුන්දුන් සමග සදා ජීවන සහභාගීවීමට අප සුදුසුසන් කළ මැනව. තවදුනා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලධි දෙවි පියාණනී ශුද්ධාත්මයන්න්නා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි යාඥා කරන්නට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවරි සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කරමෙනව අපට වරද කරන අයගේ වැරදි අප කමා පාන්නක් අපගේ වැරදිද කමා පාන්නක් පාප අවස්ථාවන් අසුවීමට අපිට අයහපතින් මුදාගත බව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ඇයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තවා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට
මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පවහරණ තැනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනිය වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් අදාළව එවිට මාගේ ආත්මය ස්වාමිනිය මගේ සිස්සාරේ සදා ජීවිතය පිණිස අප ආරක්ෂා කරන සේක්වා.
तारका समूहय एक 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 दिलवो देवदूत गायना एक 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 सिनवो අපි ආඥා කරමු ස්වර්ගීය පියාණෙනි අපගේ විමුක්තිදායකයන්ගේ උපත සමරමින් ඔවුන් වහන්සේගේ මිනිස් දිවියේ පංගුකාර වෙමින් උද්දාම වන අපහට ඔවුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමටද ඔවුන් වහන්සේ සමග පරමානන්දය භුක්ති විඳීමටද වරම් දෙන මෙන් අවනතව බැගෑපත් කමින් අයද සිටිමු මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි මෙම කොවිඩ් මසංගත තත්ත්වයේ යටතේ දේවස්ථානයට පැමිණීමට අපෝසත් වූ අප ආදරණීය ජනතාවට සජීවීව මෙම නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙයට සම්බන්ධ වීමට ඉඩ සලසමින් මෙම දේව මෙහෙය විකාශනය කිරීමට මහත් පරිශ්‍රමයෙන් ක්‍රියා කළ ජාතික රූපවාහිනියට සහ එහි කළමනාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සියලුම කතෝලික ජනතාව වෙනුවෙන් මම මගේ හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. එලෙසම මෙම විකාශය සඳහා සහභාගී වන්නට පැමිණි සියලුම මාධ්‍යවේදීන්ට මගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ජාතික රූපවාහිනියෙන් මෙම විකාශනය ලබාගෙන මෙය සජීවීව විකාශනය කළ සෙත් FM ගුවන් විදුලියටත් මගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. එලෙසම අද මේ දිව්‍ය පූජා යාගය ආරක්ෂක අංශවල සහභාගීත්වය සහ ශ්‍රී ලංකා පොලිසිය සහයෝගයෙන් සිදු වුණා. ඒ නිසා ඒ සියලුම අයට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. දේවාශිර්වාදය ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න. ස්වකීය පුත්‍රයාණන්ගේ උත්පත්තියේ ආලෝකයෙන් ලෝකාන්ධකාරය දුරු කර සදාදර දෙවි පියාණෝ මේ පරිසුද්ධ රාත්‍රියේදී ඔබ තුලින් පාපේ අඳුර දුරු කර ධර්මාලෝකයෙන් ඔබ පුබුදු වනසේක්වා. ආමේන්. දිලිඳු ගොපල්ලන් වෙත දේවදූතයන් යවමින් ගැලවුම් කරුවාණන්ගේ උපත පිළිබඳ සුභාරංචිය දැන් වූ උන්වහන්සේ ඔබේ විශ්වාසය ප්‍රබෝධවත් කරමින් සුභාරංචියේ දූතයන් බවට ඔබ පත් කරන සේක්වා. මාංශගත වීමෙන් සුරලොව මෙලව හා එක්කල ධර්මයානෝ ඔබට සුසිත් බව හා සාමය දානය කර ස්වර්ගීය සභාවේ සහභාගීත්වය කරා ගෙන යන සේක්වා. පියානන්ද පුත්‍රයානන්ද සුද්ධාත්මයානන්ද වන සියලු බලති දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කර විශ්වාසයෙහි ශක්තිමත් කරන සේක්වා. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. උපන්න ලස්සන බිලිඳ මල් වගේ මගගේ ලලේ
ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ අවස්ථාවේදී මෙම නත්තල් මංගල්‍යය උදා වුණු නත්තල් මංගල්‍යය මෙම දේවමෙහෙට සහභාගී වන ඔබ සියලු දෙනාටත් රූපවාහිනිය මගින් මෙයට සහභාගී වන අනෙකුත් සියලු දෙනාටත් සුබ නත්තල් මංගල්‍යයක් වේවා කියා මා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ඉතාමත් සතුටුදායක ලෙස ඔබගේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට උන්වහන්සේගේ ආශිර්වාදයන් නොමදව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. යේසු පීඨයි. අන්‍යයටත් ආදරය කරුණාව සේම මනුෂ්‍යත්වයේ ගුණාංග අවශ්‍ය බවත් ගහකොළ සතාසි උපාවා පවා රැකගැනීමේ උවමනාවත් ජේසුස් සමිදානන්ගේ දහම් කරුණ උපයෝගී කරගනිමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අපට අද කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සිට ප්‍රකාශයට පත් කරන ලැබුවා. අප වර්තමානයේ ජීවත් වන්නේ අනෙකා පිළිබඳව වඩා සංවේදී විය යුතු වගේම මේ මානව සමාජයේත් ගහකොළ සතාසි උපාවාගේ උවමනාව වෙනුවෙන් වඩාත් අපේ මනුෂ්‍යත්වය දිගු කළ යුතු යුගයක බවයි උන්වහන්සේ දේශනා කළේ. ඒ කිතුණු බහන්මේ අදහස් සේම කිතුණු දහමට අනුව නත්තල්දා අපට ලබා දුන් පණිවිඩයේ අරුතත් එයයි. සාමය සතුට සෞභාග්‍ය සපිරි ජීවිතයක් අපේක්ෂාවක් අප ළඟ පවතී නම් අපට වඩා අන්‍යයන් කෙරෙහි සංවේදී විය යුතුම යුගයයි. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පවා සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිද්ධ කරන්නට යෙදුණු මේ රාත්‍රියේ නත්තල් දේව මෙහෙයදී පවා අප ආරක්ෂා කළේ ඒ අන්‍යයන්ට ආදරය අන්‍යයන්ට සෙනෙහස පෑමේ උවමනාවයි. ඒ සියල්ල සමගින් අපූර්වත්වයෙන් යුතු මනරම් පරිසරයක් බවට මේ පරිසරය පත් කර ගැනීම සඳහා නන්විධ කාර්යභාරයන් සිදුවුණු බවත් ඔබ මේ නත්තල් දේවමෙහෙයේ ආරම්භයේ සිටම දැකගත් කරුණක් බවට පත් වුණා. අපේ රටේ ස්වදේශීය කර්මාන්තවලට ශක්තිය ධෛර්යය ලබා දීමේ බලාපොරොත්තු ඇතුව බතික් අත්‍යන්තර රෙදිපිලි ආදී දෑ උපයෝගී කරගනිමින් මෙවර නත්තල්දා අපේ රටේ සියලු දේවමෙහෙයන් පවත්වන දේවස්ථාන අලංකෘත කිරීමේ කාර්යභාරය සඳහා රාජ්‍ය දායකත්වයක් ඒ සඳහා කිතුණු සභාවේ ලැබුණු දායකත්වයක් මෙහිදී ප්‍රශංසනීය කොට සැලකිය යුතුයි. ඒ පිළිබඳව සිහිපත් කළ යුතුයි. ඒ සියලු දෑ සහිතව සිදු වුණු නත්තල් දිනේ රාත්‍රී දේවමෙහෙය කොළඹ පදවියේ ප්‍රධාන දේවමෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහභාගීත්වයෙන් යුතුව කඳාන සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සිට අප මෙලෙස නිමාවට පත් කරනු ලබනවා. උදා වූ නත්තල සම්බරන ඔබට වගේම සියලු ශ්‍රී ලාංකිකයන්ට සියලු ලෝවැස්සන්ට සිරි සුබ නත්තලක් වේවා වගේම එළඹෙන නව වසර නිදුක් නිරෝගී භාවයේ රැගත් නව වසරක් බවට පත් වේවායි පතමින් කඳාන සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සිට සමුගන්නට අපට අවසරයි.